තෙරුවන් සරණයි පෙහම්දුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP education ආයතනය දකුණු ආසියාවේ හොඳම මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන හැටියට ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් සමග එකට එකතු වෙලා ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණත් පාදක කරගනිමින් ඉදිරිපත් කරනු ලබන DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහනෙහි ප්‍රාචීන පඬිත අවසාන උපාධි පරීක්ෂණයට නියමිත පාලි විෂය 3 වන ප්‍රශ්න පත්‍රය එනම් පාලි සාහිත්‍ය ඉතිහාසය සඳහා වන පාඩම් මාලාවේ 86 වන පාඩමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ පාඩම් මාලාවේ පසුගිය පාඩම් කිහිපය පුරාවට අපි කතා බහ කළේ පාලි ටීකා සාහිත්‍යයට අදාළව ටීකාචාර්යවරු සහ ඔවුන්ගේ කෘති පිළිබඳව. මේ මාතෘකාව යටතේ අපි පාඩම් කිහිපයක් පුරාවටම කතා කරගෙන ආවා විශේෂයෙන් ටීකා සාහිත්‍යයේ ආරම්භක අවධියේදී මේ ආරම්භක අවධිය පෝෂණයට පත් කරපු ටීකාචාර්යවරු කවුද සහ ඔවුන්ගේ කෘති මොනවාද කියන කාරණය විශේෂයෙන් ටීකා සාහිත්‍යයට අදාළ පුරාතන යුගයේ නියෝජනය කරපු ඒ වගේම ටීකා සාහිත්‍යයෙහි මධ්‍යතන යුගය නියෝජනය කළ ප්‍රධානම ටීකාචාර්යයන් වහන්සේ බවට පත් වෙන්නේ ශාරිපුත්‍ර හාමුදුරුවෝ සහ උන්වහන්සේට අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයුවේ උන්වහන්සේගේම ආචාර්යයන් වහන්සේ බවට පත් වෙච්ච එම කාර්යයෙහි ප්‍රමුඛත්වයේගෙන විශේෂයෙන් පරාක්‍රමබාහු රජතුමාගේ ශාසන ශෝධනයෙහි ප්‍රමුඛත්වය අරගෙන ක්‍රියා කරපු දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ. ඉතින් මේ සම්බන්ධතාවයත් එක්ක දිඹුලාගල ආචාර්ය පරම්පරාව පාලි ටීකා සාහිත්‍යය තුල තමන්ගේ සුවිශේෂී අනන්‍යතාවයක් ඉතුරු කරන්නට සමත් වූ බව අපට දැක ගන්න ලැබුණා. ඊට අමතරව ත්‍රිපිටක සාහිත්‍ය උදෙසා ලියවුණු අට කතාවන්ගෙන් පරිබාහිර වූ නමුත් ත්‍රිපිටක විෂයම ඇසුරු කොටගත් වෙනත් ග්‍රන්ථ සඳහාත් ඒ කියන්නේ ප්‍රකරණ ග්‍රන්ථ හා සංග්‍රහ ග්‍රන්ථ ආදිය සඳහාත් ටීකා ග්‍රන්ථ සම්පාදනය කරමින් ටීකා සාහිත්‍යයෙහි තවත් ඉදිරි පියවරක් තබන්නට ශාරිපුත්‍ර හාමුදුරුවෝ ඇතුළු උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස සමත් වෙනවා. ඉතින් ඔය තොරතුරු තමයි අපි පසුගිය පාඩමේදී සාකච්ඡා කළේ. ඊළඟ පියවර විදිහට මේ ටීකාචාර්යවරු සහ ඔවුන්ගේ කෘති සම්බන්ධයෙන් කතා කරද්දී මම කැමතියි ඔබ වහන්සේලාගේ අවධානය යොමු කරන්නට අපි ඔය කතා කරපු මධ්‍යතන යුගයේ පසු අවධියත් ඒ වගේම නූතන යුගයත් කියන මේ යුග දෙක සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් මේ කාලවකවානුව සම්බන්ධයෙන්. මේ කාලවකවානුව ගැන කතා කරනකොට අපට දකින්න ලැබෙන එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ කාලවකවානුව තුලදී ටීකාකරණයෙහි නිරත වුණු
බහුතරයක් භික්ෂූන් වහන්සේලා බුරුම ජාතික භික්ෂූන් වහන්සේලා බවට පත්වීම. මීට පෙර අපට එබඳු දායකත්වයක් පාලි සාහිත්‍ය විෂයෙහි බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගෙන් දකින්නට ලැබුණේ නැහැ. පාලි සාහිත්‍ය ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඉතිහාසයේ පටන්ම විදේශීය භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය පාලි සාහිත්‍යයට ලැබිලා තියෙනවා. ඒක අවිවාදාත්මකයි. නමුත් බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගේ සක්‍රීය දායකත්වයක් පාලි සාහිත්‍යයට හිම ලැබුණු බවට සාධක මින් පෙර අවදිවලදී අපට හමු වෙන්නේ නැහැ. ඉතින් අපි දේශනා පාළිය ගැන කතා කරනවා, ඒ වගේම අට කතා පාළිය ගැන කතා කරනවා. මේ අවදි දෙකෙන් එකකවත් එහෙමත් නැත්නම් ඒ අතරමැද අවස්ථාව පශ්චාත් පේටක ප්‍රාග්ගට්ට කතා යුගයේ ගත්තත් මේ කියන එකදු යුගයක හෝ අපට බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගේ සක්‍රීය මැදිහත් වීමක් පාලි සාහිත්‍ය විශේෂෙහි දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් වෙනත් විදේශීය භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීම දකින්න ලැබෙනවා. විශේෂයෙන් අට කතා සාහිත්‍යයේ උදාවත් සමග ප්‍රමුඛ අටුවාචාර්යන් වහන්සේ බවට පත්වුණු 5 වන ශතවර්ෂයේදී ලක්දිවට පැමිණ පාලි අට කතාකරණයෙහි නිරත වූ බුද්ධඝෝස හාමුදුරුවෝ අරගෙන බැලුවොත් උන්වහන්සේ විදේශීය භික්ෂුවක්. උන්වහන්සේගෙන් පසු කාලීනව අටුවාකරණයේ නිරත වුණු ධම්මපාල හාමුදුරුවෝ ටීකා සාහිත්‍යයටත් සම්බන්ධයි. එහෙම නැත්නම් බුද්ධදත්ත හාමුදුරුවෝ අට කතා වලට අමතරව තවත් පොත්පත් රචනා කරලා තියෙනවා. මේ වගේ මේ අට කතාචාර්යවරු අතර විදේශීය භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය අතිශයින්ම කැපිලා පේන කාරණයක්. එහෙම දකින්න තිබුණත් ඒ සියලුම භික්ෂුන් වහන්සේලා අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඉන්දීය සම්භවයක් සහිත, එහෙම නැත්නම් ඉන්දියාවේ යම් යම් ප්‍රදේශ නියෝජනය කරපු, ඒ අතරනොත් දකුණු ඉන්දියාවේ යම් යම් ප්‍රදේශ නියෝජනය කරපු භික්ෂුන් වහන්සේලා තමයි මේ පාලි සාහිත්‍යයේ පෝෂණය උදෙසා දායකත්වය සපයලා තියෙන්නේ. හැබැයි මුල් වතාවට ඒක ටිකක් වෙනස් වෙලා ගිහිල්ලා ලාංකේය භික්ෂුන් වහන්සේලාගේත් ඒ වගේම අපි ඔය කතා කරපු ඉන්දීය භික්ෂුන් වහන්සේලාගේත් දායකත්වය ටීකා සාහිත්‍යය සඳහා යම් ආකාරයකට අඩු වෙමින් ගිය වකවානුවක් තුල සක්‍රීය මැදිහත් වීමක් ටීකා සාහිත්‍ය විෂයෙහි සිදු කරනවා මේ බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා. ඒ ගත්තු ආරම්භය පියවර ගණනාවක් ඉදිරියට අරගෙන යමින් උන්වහන්සේලා නොයෙක් විෂයන් හා බැඳුණු ටීකා ග්‍රන්ථ සම්පාදනය කිරීම තුළින් ටීකා සාහිත්‍යයට නව ආලෝකයක් එකතු කරන්නට සමත් වෙනවා. පාලි සාහිත්‍යය තුළ අන්තර්ගත වෙලා තියෙන අන් කිසිදු අනු සාහිත්‍යයකටවත් නොදෙවෙනි වූ සක්‍රීය දායකත්වයක් බුරුමයෙන් මේ ටීකා සාහිත්‍ය උදෙසා ලැබිලා තිබෙනවා කියන එක කැපිලා පේන ලක්ෂණයක් පාලි සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කරනකොට. ඒ වගේම අපි ඔය කතා කරපු වකවානුව පිළිබඳව ගත්තොත් ටීකා සාහිත්‍යයට අදාළ මධ්‍යතන යුගයේ අපර අවධියත් ඒ වගේම නූතන යුගයත් කියන මේ වකවානුව ඇතුළේ ගත්තොත් මේ යුගය තුල වැඩිම ටීකා ග්‍රන්ථ සම්පාදනය කිරීම එහෙම නැත්නම් රචනා කිරීම සිදු කරලා තියෙන්නේ බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා කියන එක ඉතාම පැහැදිලිව පේන්න තියෙනවා. සහ ඒ විෂයෙහි ලාංකේය භික්ෂුන් වහන්සේලාගේ හෝ ඉන්දීය භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය
ඔය කියන යුගයෙන් පස්සේ ක්‍රමයෙන් අඩුවෙමින් යන ස්වභාවයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. නෑම කියලා කියන්න බෑ. යම් යම් අවදිවල මේ මෑත කාලීනවත් ලංකාවේ හාමුදුරුවන්ගේ දායකත්වය ලැබිලා තියෙනවා. හික්කඩුවේ සුමංගල නායක හාමුදුරුවන්ගේ බාලාවතාර ටීකාවයකට හොඳම උදාහරණයක්. ඒ වගේ යම් යම් දායකත්වයන් ලැබිලා තිබුණා. උවත් ටීකා සාහිත්‍ය සම්පූර්ණයෙන් තමන්ගේ වගකීමක්සේ සලකා ඉදිරියට අරගෙන ගියපු බවක් බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගෙන් අපට දකින්න ලැබෙනවා. ඒක පාලි සාහිත්‍යයේ දකින්න ලැබෙන විශේෂ තත්ත්වයක් වෙන කිසිදු අනු සාහිත්‍යයකටත් වඩා පාලි සාහිත්‍යයේ ටීකා සාහිත්‍යය තුල අපට දකින්න ලැබෙන විශේෂ තත්ත්වයක්. ඉතින් ඔන්න ඔය පසුබිම ඇතුලේ මම මේ පසුබිම පැහැදිලි කරේ මේ පසුබිම පිළිබඳ අවබෝධයකින් යුක්තව තමයි අපේ අද මාතෘකාව ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඔය පසුබිම ගැන අවබෝධයක් නැති වුණොත් අපි මේ අද කතා කරන මාතෘකාව පිළිබඳව හරියට අවබෝධ කරගන්නට බැරි වෙනවා. මේකට තව සාධකයක් වෙන්නට පුළුවන් අපි ඉතිහාසය හදාරනකොට මුල් යුගයේ පටන්ම බුරුමයත් සමග අපේ ශාසනික සම්බන්ධතා තිබුණු බවට සාධක වාර්තා වුණත් ඒ ශාසනික සම්බන්ධතාවයන් බුරුම රටත් එක්ක අපේ තිබුණ ශාසනික සම්බන්ධතාවය බොහොම ශක්තිමත් විදිහට බලවත් විදිහට සංවර්ධනය වෙලා ස්ථිරභාවයටපත් වෙන්නේ පොළොන්නරු යුගයේදී මහා විජයබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේදී. සාමාන්‍ය සාපේක්ෂව බලපුවහම මේ රජවරු දෙන්නම ලංකාවේ ඉඳපු මහා විජයබාහු රජතුමාත් ඒ වගේම බුරුමේ ඉඳපු අනුරුද්ධ රජතුමාත් කියන මේ දෙන්නම ටිකක් එක සමාන අදහස් තිබිච්ච අය. අපේ කතාවකුත් තියෙනවනේ අර එක ජාතිය කුරුල්ලෝ එක ජාතිය කුරුල්ලෝ එක තැන්වල වහනවයි කියලා කතාවකුත් තියෙනවනේ. ඉතින් ඒ වගේ මේ දෙන්නට දෙන්න අර මේ නිකන් ගැළපෙන ගොඩක් ගැළපෙන ලක්ෂණ පෙන්눔 කරපු එහෙම රජවරු දෙන්නෙක්. ඉතින් ඒ දෙන්න ගොඩක් තැන්වලදී විශේෂයෙන් මේ ආගමික කාරණා ආගමික ශාසනික කාර්යයන් වලදී එක තැන ඉඳගෙන එක මතයකට ඇවිල්ලා කටයුතු කරපු බව දකින්න පුළුවන්. ඒ නිසාම මේ බුරුම ශාසනික සම්ප්‍රදායත් ලාංකේය ශාසනික සම්ප්‍රදායත් අතර පැවතුණු සම්බන්ධතාවය වඩා ශක්තිමත් බවට පත් වෙනවා ඔය කියපු විජයබාහු රජතුමාගේ කාලේ. කියන්නේ පොළොන්නරු යුගයේදී ඊට පෙර යුගවල පැවතුනාට වඩා එතනින් ආරම්භ වෙච්ච ඒ ශාසනික සම්බන්ධය අත් නොහැරී අද දක්වාම පැවතීගෙන එනවා. ඉතින් මේකත් එක හේතුවක් වෙන්නට ඇති මේ බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා පාලි සාහිත්‍ය කරණයට ප්‍රවිෂ්ඨ වෙන්න සහ පාලි සාහිත්‍ය කරණයේ විශේෂයි උන්වහන්සේලා තුල උනන්දුවක් ඇති කරවන්න. මොකද වරින් වර මේ කියපු සම්බන්ධතාවයත් එක්ක වරින් වර බුරුමේ හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා තිනවා. ලංකාවේ හාමුදුරුවෝ බුරුමෙට ගිහිල්ලා තිනවා. සමහර අවස්ථාවලදී තනි භික්ෂුන් වහන්සේලා විදිහටත් සමහර අවස්ථාවලදී භික්ෂු පිරිස් විදිහටත් මේ රටවල් දෙක අතර නිතර ආගමික සුහදතාවය වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී මේ රටවල් දෙකෙන් යම් රටක ශාසනික සම්ප්‍රදාය දුර්වල වුණා නම් ඒ හැම අවස්ථාවකදීම වාගේ අනෙක් රටෙන් නැවත වතාවක් ඒ ශාසනික සම්ප්‍රදායන් අරගෙන ගිහිල්ලා ඒ රටේ ස්ථීර බවට පත් කරගෙන ඒවා ආරක්ෂා කරගෙන ගියපු බවට සාධක දකින්න ලැබෙනවා ඉතිහාසය හදාරනකොට. ඉතින් ඔය කියපු ශාසනික සම්බන්ධතාවයත් එක්ක පොළොන්නරු යුගයෙන් පසු කාලීනව බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා පාලි සාහිත්‍ය කරණය සඳහා වැඩි වශයෙන් තමන්ගේ දායකත්වය දක්වන්නට කටයුතු කරනවා. සහ අපූර්ව ප්‍රකාශයක් හම්බ වෙනවා අපිට මලලසේකර මහත්තයාගේ කෘතියේ එතුමා සඳහන් කරනවා මේ පොළොන්නරු යුගයේදී ආරම්භ වෙච්ච මේ සම්ප්‍රදායන් දෙක අතර තිබිච්ච ගනුදෙනුවේ ඉතින් ලංකාවෙන් පොත්පත් එහෙට ගෙනහිල්ලා එහෙන් පොත්පත් මෙහෙට ගෙනහලා මේ අන්‍යෝන්‍ය වශයෙන් තිබිච්ච සම්ප්‍රදායත් ඒ වගේම විශේෂයෙන් ওই පාලි ව්‍යාකරණ සම්ප්‍රදායන් බුරුමේට ලංකාවෙන් යැවීමේ ප්‍රතිඵලයක් හැටියට බුරුමේ ලංකාවට දීපු පෙරලා ලබා දීපු තෑග්ගක් හැටියට තමයි මලලසේකර මහත්මයා හඳුන්වලා තියෙන්නේ තමන්ගේ කෘතියේදී
ඔය අපි කියන සද්ද නීති කියන ව්‍යාකරණ සම්ප්‍රදාය. සද්ද නීති සම්ප්‍රදාය කවුරුත් දන්නවා. අපේ අනිත් සම්ප්‍රදායවල දෙකටම වඩා අපේ අනිත් සම්ප්‍රදායවල දෙකෙහිම තියෙන මූල ග්‍රන්ථ වලට වඩා සද්ද නීති සම්ප්‍රදාය සඳහා පාදක වෙන ව්‍යාකරණ ග්‍රන්ථයේ විශාලත්වයෙන් වැඩි කියලා. ඉතින් ඒක බුරුමෙන් පෙරලා දීපු තෑග්ගක් හැටියටත් ඒ වගේම බුරුමේදී මේ ව්‍යාකරණ ග්‍රන්ථය රචනා වුණාට පස්සේ මේක ලංකාවට අරගෙන එන බවත් ලංකාවේදී ඒක බොහොම ඇගීමට ලක් වෙන බවත් එතුමා තමන්ගේ කෘතියේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ අන්‍යෝන්‍ය ගණදෙනුවේ මේ අවබෝධයෙන් යුක්තව ගියපු ගමනේ ප්‍රතිඵලය තමයි ටීකා සාහිත්‍යය සඳහා බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා අසහාය දායකත්වයක් ලබා දීම. එනිසා අද දවසේ අපේ මාතෘකාව බවට පත් වෙන්නේ ඔය පසුබිම ඇතුලේ ඉඳගෙන බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා විසින් සම්පාදිත ටීකා. එහෙම නැත්නම් මේ මාතෘකාව මේ විදිහට ඔබ වහන්සේලාට කැමති නම් වෙනස් කරගන්නත් පුළුවන්. ටීකා ග්‍රන්ථ රචනයෙහිලා බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය කියන කාරණේ පිළිබඳවයි අපි අද දවසේදී කතා කරන්නේ. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මෙතෙන්දී මේ බුරුමේලිය වෙච්ච ඔක්කොම ටීකා ගැන අපිට මේ වගේ එක පාඩමකින් කතා කරන්න බෑ. සහ ඒ ඔක්කොම කතා කරන එක අපේ පාඩමේ විෂය පතේට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මූලික වශයෙන් ත්‍රිපිටක සාහිත්‍යයට අදාළ අට කතා සඳහා ලියවිච්ච ටීකා ගැන කතා කරන ගමන් අතිරේක වශයෙන් ඊට පරිබාහිරව මේ විෂයන් එහෙම නැත්නම් ත්‍රිපිටක විෂයට අදාළව ලියවිච්ච යම් යම් ටීකාවන් පිළිබඳවත් කෙටියෙන් කතා බහ කිරීම තමයි මේ පාඩමේ අරමුණ බවට පත් වෙන්නේ. අපි මේ වෙනකන් කතා කරපු කතවරු පිරිසක් ඉන්නවා මම මුලින් සිහිපත් කළා. එතකොට ඔය කතවරු හැරුණාම ත්‍රිපිටක අට කතාවන් වලට තව දුරටත් ටීකා ග්‍රන්ථ සම්පාදනය කළා නම් ඒ ග්‍රන්ථ සම්පාදනය කළ සියලුම ටීකාචාර්යවරුන් පාහේ කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් ඉන්නට පුළුවන්. පොදුවේ ගත්තහම සමස්තයක් විදිහට ඉන් අනතුරුව ත්‍රිපිටක අට කතාවන්ට ටීකා සම්පාදනය කරපු සියලු දෙනාම පාහේ බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා කියලා අපට කියන්න පුළුවන්කම තියෙනවා. එනිසාම එම බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා කවුරුන්ද? උන්වහන්සේලා රචනා කළ ටීකා ග්‍රන්ථ මොනවාද කියන කාරණය පිළිබඳව කෙටියෙන් විමසලා බලන එක අපේ මේ පාඩම් මාලාවේ ටීකා සහ ටීකාචාර්යවරු කියන අනුමාතෘකාවේ වැදගත් අංගයක් බවට පත් වෙනවා. ඒ අරමුණ තමයි අද දවසේ මේ පාඩමෙන් අපි සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගේ ටීකාවන් අධ්‍යයනය කරනකොට අපිට පේන්න තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. උන්වහන්සේලාගේ ටීකාවන් අධ්‍යයනය කරනකොට ඒවයි දකින්න ලැබෙන විශේෂ ලක්ෂණයක්. මොකක්ද මේ විශේෂ ලක්ෂණය? ලංකාවේ හාමුදුරුවරුන්ටත් වඩා ඉන්දීය භික්ෂුන් වහන්සේලාටත් වඩා බුරුම ජාතික හාමුදුරුවරු අභිධර්මයේ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවා. ලංකාවේ අභිධර්මයේ සම්බන්ධයෙන් යම් යම් වකවානු වල විශේෂ උනන්දුවක් ඇති වෙලා තියෙනවා නැත්තේ නැහැ. විශේෂයෙන් අපි ඔය කතා කරපු මධ්‍යතන යුගයේ ටීකා වලට අදාළව කතා කරපු මධ්‍යතන යුගයේ එහෙම නැත්නම් අනුරාධපුරේ අග කාලෙන් පස්සේ ආරම්භ වෙන පොළොන්නරුවේ මුල් යුගය විශේෂයෙන් විජයබාහු රජතුමාගේ කාලෙන් වගේ ආරම්භ වෙන ඒ කාල වකවානුව එතන ඉඳලා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ ටීකා සම්පාදනයේ උච්ච කාලේ සහ එතනින් ටික කාලයක් යනකම් ලංකාවෙත් ලොකු උනන්දුවක් තිබිලා තියෙනවා මේ අභිධර්මයේ කියන විෂය සම්බන්ධයෙන්. ඒ නිසානේ අභිධර්මයට අදාළව ගොඩාක් පොතපත ලියවිලා තියෙන්නේ. අභිධම්මාවතාරයෙන් පටන් ගත්තාම අභිධම්මාවතාරයේ අභිධම්මත්ත සංඝා නාම රූප පරිච්ඡේද ඔය විදිහට මේ පොත් ගණනාවක් අභිධර්මයට අදාළව ලියවිලා තියෙනවා වගේම
ඒවාට අදාළව ටීකා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ලංකාව තුලත් රචනා වෙලා තියෙනවා. ටීකා, සන්න, ගැටපද ඔය වගේ ඒවා ගොඩක් රචනා වෙලා තියෙනවා. මේ යුගයේ පැවතුණු මේ ශාසනික සම්බන්ධයම වෙන්නත් පුළුවන්. ඇතැම් විට බුරුමේ බඳු උනන්දුවක් ඇතිවීමට හේතුව ඒක හොයලා බලන එක වෙනම කාරණයක් නිසා මෙතනදී මේ පිළිබඳ මත ප්‍රකාශ කරන්න යන්නේ. බොහෝ වෙලාවට ඒක වෙන්නත් පුළුවන් අනුමානයක් හැටියට. කොහොම නමුත් ඔය වකවානුවේදී ලංකාවේ අභිධර්මයේ පිළිබඳ පොතපත ලියවෙන්න ගත්තයින් පස්සේ අර බුරුමේ ලංකාවත් එක්ක තිබුණු සහසම්බන්ධතාවයනොත් එක්ක බුරුමේ ලොකු උනන්දුවක් ඇති වෙනවා මේ අභිධර්මයේ කියන විෂය පිළිබඳව. ඒ උනන්දුවේ අතිරේක ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ලංකාවේ කෙමෙන් ඒ උනන්දුව වියකිලා යනකොටත් බුරුමේ තුල ඒ උනන්දුව නැත්නම් ඒ උවමනාව එන්නම දලුලා වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමේ අතිරේක ප්‍රතිඵලය තමයි අභිධර්ම සාහිත්‍ය මුල් කරගත්තු ටීකා ග්‍රන්ථ අති විශාල ප්‍රමාණයක් බුරුමේ තුල නිර්මාණය වීම. සාපේක්ෂව සූත්‍ර හෝ විනය පිටකවලට ලියවෙච්ච ටීකා ග්‍රන්ථ හරි අඩුයි බුරුමේ. නැත්තේ නැහැ, තියෙනවා. සාපේක්ෂව ඒ කියන්නේ අභිධර්මයට තමයි වැඩිම ප්‍රමාණයක් ලියවෙලා තියෙන්නේ. ඊට අමතරව පිළිවෙලින් සූත්‍ර වලට සහ විනයට ලියවෙච්ච ඒවා අඩුයි. ඒ කියන්නේ සූත්‍ර පිටකයටත් කලාතුරකින් එකක් දෙකක් ලියවෙලා තියෙනවා. විනයට ඊටත් වඩා අඩුයි. ඉතින් ලංකාවේ ගත්තාම ලංකාවේ වැඩිම උනන්දුවක් තිබ්බේ විනය සම්බන්ධයෙන්නේ. හැබැයි ලංකාවේ මහා විහාරය තුල විනයට යම් උනන්දුවක් දැක්වාද ඒහා සමාන උනන්දුවක් අපි ඔය කතා කරපු පොළොන්නරු යුගයෙන් පස්සේ බුරුමේ තුල ඇති වෙලා තියෙනවා. ඒක අද දක්වාම තියෙනවා කියන එක පේන්න තියෙනවා බුරුමේ රචනා වෙච්ච පොත ආශ්‍රයෙන් බලනකොට. මේ කාරණා දෙකත් විශේෂයෙන් අපි සිහියේ තබාගත යුතු කාරණා දෙකක් හැටියට මතක් කරන්න කැමතියි. බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගේ වැඩි උනන්දුවක් තිබිලා තියෙන අභිධර්මයේ සම්බන්ධයෙන් පොතපත සම්පාදනය කරන්න. ඒක හරියට සමාන වෙනවා ලංකාවේ මහා විහාරයේ විනය පිටකයට හෝ විනය සාහිත්‍යයට අදාළව තිබුණු සැලකිල්ලට සමාන සැලකීමක් තමයි ඒ අය අතර තිබිලා තියෙන්නේ. ඔය පසුබිම ඇතුලේ අපි විමසලා බලනකොට බුරුම ජාතික භික්ෂුන් වහන්සේලාගේ ටීකා සාහිත්‍ය විෂයෙහි දායකත්වය අපට පැහැදිලි වෙනවා. උන්වහන්සේලා ත්‍රිපිටකයට අදාළ කොටස් අතරිනොත් විනය පිටකයට අදාළ ඒ කියන්නේ සමන්තපාසාදිකාවට විනය අටකතාවට හෙවත් සමන්තපාසාදිකාවට අදාළව කිසිම ටීකා ග්‍රන්ථයක් සම්පාදනය කරන්න යොමු වෙලා නැහැ. ඇතැම් විට සම්පාදනය කරලා නෂ්ටප්‍රාය වුණා වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ අපට දකින්න ලැබෙන විදිහට උගතුන්ගේ ලිපි ලේඛන ආදී ආශ්‍රයෙන් විමසලා බලනකොට වර්තමානයේ බුරුමයේ සම්පාදනය වුණු එකදු ටීකා ග්‍රන්ථයක් හෝ අපට දකින්න ලැබෙන්නේ නැහැ විනය අට කතාව පදනම් කරගෙන රචනා කරපු. ඒක විශේෂ තත්වයක්. මොකද ලංකාවේ වැඩිපුරම ටීකා ලියවිලා තියෙන්නේ විනය අට කතාවට. අපි කතා කරන්නේ විනය අට කතාවට ටීකා 3ක් ලියවුණයි කියලා. වජිර බුද්ධි, සාරත්ත දීපනී, සම්මෝහ විනෝදනී කියලා ටීකා 3ක්ම ලියවෙනවනේ ලංකාවේ. ඊට අමතරව ඒවට මූලාශ්‍රය වෙච්ච හෙළටුවා අරගෙන බලනකොට අට කතා සමන්තපාසාදිකාවට මුල් වෙච්ච හෙළටුවා අරගෙන බලනකොට හෙළටුවා අතරත් වැඩිම ප්‍රමාණයක් තිබිලා තියෙන විනය පිටකයට ලියවෙච්ච අට කතා. එතකොට ටීකාවලට මුල් වෙච්ච ගණ්ටිපද අතරත් ගැටපද අතරත් ගොඩක් තිබිලා තියෙන්නේ විනය පිටකයට අදාළ ඒවා. හැබැයි බුරුම රටේ අපට එකම ග්‍රන්ථයක් පිළිබඳවවත් තොරතුරක් දකින්න ලැබෙන්නේ නැහැ විනය පිටකයට අදාළ ලියවුණු ටීකා. විනය පිටකයට නෙමෙයි විනය අට කතාවට අදාළව ලියවුණු ටීකා සම්බන්ධයෙන්. ඒක විශේෂ තත්වයක්. ඊට පස්සේ අපි බලමු අනිත් ඒවාට එහෙමනම් ලියවෙලා තියෙනවද කියලා. ඔව් ඒ කාරණේ මම මෙතනත් සඳහන් කරලා තියෙනවා විනය අට කතාව සඳහා බුරුම රටේ රචනා වූ ටීකා ග්‍රන්ථ දැකිය නොහැකි අතර කියලා. එන නොහැකි වෙන්න ඕනේ. දැකිය නොහැකි අතර අපිට සුමංගල විලාසිනී
ඒ කියන්නේ සූත්‍ර පිටකයට අදාළව ගත්තොත් සුමංගල විලාසිනියේ එක කොටසක් සඳහා ටීකාවක් රචනා වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඒකත් සමස්ත අට කතාවට නෙමෙයි. සුමංගල විලාසිනිය කියන්නේ දැන් අපේ හාමුදුරුවෝ දන්නවා දීඝනිකාය අට කතාව. දීඝනිකාය අට කතාවේ එක කොටසකට විතරක් අභිනව ටීකාවක් රචනා කරලා තියෙනවා බුරුමයේ. ඒ අපි ගත්තොත් දීඝනිකාය ගත්තොත් සීලක්ඛන්ධ වග්ගය. ඒ කියන්නේ සුමංගල විලාසිනියේ සීලක්ඛන්ධ වග්ග වර්ණනාවට අදාළ කොටස සඳහා ටීකාවක් සම්පාදනය වෙලා තියෙන බව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකත් වාසනාවක් නේ විනය පිටකයට එකක් මේ සමන්තපාසාදිකාවට එකක්වත් ලියවෙච්ච නැතිකොට සුමංගල විලාසිනිය කොටසකට හරි ලියවෙච්ච එක ඒකත් වටිනවා. ඉතින් ඔහොම සීලක්ඛන්ධ වග්ගයේ සඳහා එක ටීකාවක් රචනා වෙලා තියෙන බව දකින්න පුළුවන්. ඇත්තට මේ ගත්තොත් ගොඩක් මේ මෑත කාලීන කෘතියක්. ඒතරම් පැරණි කෘතියක් නෙමෙයි. මේ කෘතිය නම් කරලා තියෙන්නේ සාදු විලාසිනී කියලා. සාදු විලාසිනී. සාදු විලාසිනී කියන නමින් නම් කරලා තියෙන මේ ටීකාවේ විෂය බවට පත් වෙන්නේ සුමංගල විලාසිනී අට කතාවේ ඇතුළත් සීලක්ඛන්ධ වග්ග වර්ණනාව. එය පාදක කොටගෙන මේ ටීකාව රචනා කරන්නේ අපිට ටිකක් අහලා හුරු පුරුදු නමක් තියෙන බුරුමහාමුදුරු කෙනෙක්. ඥානාභිවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවෝ. ඥානාභිවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවෝ. දැන් ටිකක් කල්පනා කරලා බලන්න මේ නම අපිට අහලා පුරුදුද නැද්ද කියලා. ඔව් අපි කොහෙදද මේ නම අහලා තියෙන්නේ? මේ නම අපිට අහන්න ලැබෙනවා ඔය නමත් එක්කම ඥානාභිවංශ ධම්මසේනාපති කියන නමත් එක්කම මේ හාමුදුරුවන්ගේ නම කියනකොටම අපිට අනිත් පැත්තෙන් මතක් වෙනවා තම නමක් අඹගහපිටියේ ඥාන විමල තිස්ස හාමුදුරුවෝ කියන ලංකාවේ වැඩ ඉඳපු හාමුදුරුවෝ. දැන් සම්බන්ධය මං හිතන්නේ පැහැදිලි ඇති. ඒ අපැහැදිලි අයට මම පස්සේ පැහැදිලි කරන්නම්. දැන් මතක් කරගන්න ওই නම් දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. කොට ඥානාභිවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවෝ තමයි මේ සාදු විලාසිනී කියලා සුමංගල විලාසිනී සීලක්ඛන්ධ වග්ගයට බොහොම මෑත කාලයේ මේ ටීකා ග්‍රන්ථය රචනා කරන්නේ. මේ හාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය තමයි ඒ හාමුදුරුවෝ ලංකාවේ අමරපුර නිකාය පිහිටුවීමේදී පුරෝගාමී මෙහෙවරක් කරපු බුරුම හාමුදුරුවෝ හැටියට අපිට හඳුනගන්න පුළුවන්. පුරෝගාමී මෙහෙවරක් කරපු බුරුම හාමුදුරුවෝ හැටියට හඳුනගන්න පුළුවන්. ඇත්තට මේ ඥානාභිවංශ ධම්මසේනාපති හාමුදුරුවෝ කියලා කියන්නේ උන්වහන්සේ සංඝරාජ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට සංඝරාජ පදවිය ලැබෙනකොට ලැබුණු ගෞරව නාමයක් විදිහටත් මේ ධම්මසේනාපති කියන කොටස පිළිබඳව අදහස් දක්වලා තියෙනවා. ඒක ගෞරව නාමයක් විදිහට ලැබිච්ච එකක් කියලා. ඉතින් අපේ ලංකාවේ වැඩ ඉඳපු වැලි අඹගහපිටියේ ඥානවිමල තිස්ස කියන හාමුදුරුවෝ මේ ඥානාභිවංශ ධම්මසේනාපති හාමුදුරුවන්ට සංඝරාජ තනතුර ලැබුණයින් පස්සේ උන්වහන්සේ ළඟට යනවා සාමණේර හාමුදුරුවරු 5 නමකුත් තව කැපකරු දායකයෝ පිරිසකුත් එක්ක හාමුදුරුවෝ ගාවට යනවා උපසම්පදාව ලබාගෙන ඒම සඳහා. එලෙස ගිහිල්ලා උන්වහන්සේගෙන් ලබාගෙන පැවිදි උපසම්පදාව ලබාගෙන නැවත ලංකාවට වැඩම කරන අඹගහපිටියේ ඥානවිමල තිස්ස නාහිමියෝ පිහිටුවන නිකාය තමයි පසු කාලීනව ශ්‍රී ලංකා අමරපුර මහනිකාය නමින් ප්‍රසිද්ධියට පාත්‍ර වෙන්නේ. ඊට පස්සේ කාලේ අමරපුර නිකායෙත් යම් පාර්ශව කොටස් එහෙම ගොඩක් බෙදිලා ගින් තියෙනවා. ඒක වෙනම කතන්දරයක්.
නමුත් මේ අමරපුර නිකාය මූලිකව පිහිටවන්න පුරෝගාමී මෙහෙවර සිදු කරපු ලාංකේය අතිවරයා තමයි අඹගහපිටියේ ඥානවිමල තිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේට බුරුමේදී සහයෝගය දක්වපු හාමුදුරුවෝ ඥානාභිවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවෝ. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපටත් විශේෂ වෙනවා ලංකාවේ අය හැටියට. ඔය විදිහට මේ ඥානවිමල තිස්ස හාමුදුරුවෝ ගිහිල්ලා පැවිදි උපසම්පදාව අරගෙන එන්නේ බුද්ධ වර්ෂ 2344 කියන අවුරුද්දේ. බුද්ධ වර්ෂ 2344 කියන අවුරුද්දේ තමයි මේ පැවිදි උපසම්පදාව රැගෙන ආවාය කියලා සඳහන් වෙන්නේ ඉතිහාස වාර්තාවලට අනුව. එතකොට මේ හාමුදුරුවෝ සීලක්ඛන්ද වග්ග ටීකාව හෙවත් සාදු විලාසිනිය රචනා කරන්නේ ඊට වර්ෂයකට පස්සේ බුද්ධ වර්ෂ 2345 දී. බුද්ධ වර්ෂ 2345 දී තමයි සීලක්ඛන්ද වග්ග ටීකාව රචනා කරන්නේ. මේ කෘතියේ ප්‍රමාණය හැටියට ගත්තොත් මේක බණවර 50කින් සමන්විත කෘතියක් හැටියට සලකනවා. බණවර 50කින් සමන්විත කෘතියක් විදිහට තමයි මේ කෘතිය රචනා කරනු ලබන්නේ. ඊට අමතරව නෙත්ති ප්‍රකරණය සඳහා රචනා කරපු පේටකාලංකාර හෙවත් නෙත්ති ප්‍රකරණ ටීකාව රචනා කරන්නෙත් නෙත්ති ප්‍රකරණයට ටීකා දෙකක් තියෙනවා. එයින් එකක් තමයි මේ පේටකාලංකාර ටීකාව. මේ පේටකාලංකාර හෙවත් නෙත්ති ප්‍රකරණ ටීකාව රචනා කරන්නෙත් මේ ඥානාභිවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවම තමයි. මේ හාමුදුරුවම තමයි ඒ කෘතියත් රචනා කරන්නේ. ඉතින් මේ හාමුදුරුව පිළිබඳව බොහොම විස්තරයක් බුරුම ශාසන වංශයේ ඇතුළත් වෙලා තියෙනවාය කියලා පොල්වත්තේ බුදුදත්ත නායක හාමුදුරුව වැඩි දුරටත් සඳහන් කරනවා. බුරුම ශාසන වංශය තුල මේ හාමුදුරුව පිළිබඳ තව වැඩි දුර විස්තර සඳහන් වෙන බව. ඔබ වහන්සේලාට මේ කෘතිය පිළිබඳව තව තොරතුරු දැනගන්න අවශ්‍ය නම් බුදුදත්ත නායක හාමුදුරන්ගේ පොත බලපුවාමත් ඒ තොරතුරු යම් ප්‍රමාණයකට දැන කියා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ බුරුමේ රචනා වෙච්ච ටීකා ග්‍රන්ථ ගැන කියනකොට බුදුදත්ත නායක හාමුදුරන්ගේ පොතේ එන තොරතුරු අතිශයින්ම වැදගත් වෙනවා. හේතුව තමයි පොල්වත්තේ බුදුදත්ත නායක හාමුදුරුවෝ බුරුම දේශයේ බොහොම දීර්ඝ කාලයක් ජීවත් වෙලා අධ්‍යක්ෂින් ලබාගෙන ඒ රටේ සංස්කෘතිය පිළිබඳව ඒ රටේ ශාසනය පිළිබඳව දිගපළල හොඳට දැනගෙන සහ ඒ රටේ pāli භාෂාව සහ සාහිත්‍ය පිළිබඳවත් දිගපළල හොඳට දැනගෙන තමයි ඒව ගැන රචනා කරලා තියෙන්නේ. ඒ නිසා විශේෂ වැදගත්කමක් හිමිවෙනවා මේ බුරුම රටේ ලියවෙච්ච පොත්පත් ගැන උන්වහන්සේ දක්වන අදහස් සම්බන්ධයෙන්. ඒ කාරණයක් මෙතෙන්දී සිහිපත් කරන ගමන්ම ඔන්න විදිහට සූත්‍ර පිටකයට දැන් අපි කතා කරා විනය අට කතාවට සමන්තපාසාදිකාවට බුරුම ජාතික හාමුදුරුවරු එකම ටීකාවක්වත් රචනා කරලා නැහැ. නමුත් සූත්‍ර පිටකයට අදාළ දීඝනිකායේ සීලක්ඛන්ද වග්ගයට ටීකාවක් සම්පාදනය කරලා තියෙනවා ඥානාභිවංශ ධම්මසේනාපති හාමුදුරුවෝ බුද්ධ වර්ෂ 2345 දී. මේ අවුරුද්ද මතක තියාගන්න අමාරු නම් මෙහෙම මතක තියාගන්න 2 3 4 5 කියලා. දැන් ඊළඟට අහපව අපේ කතාවේ මුලින් කියපු තැනට අහපව කරකෙන්න වෙනවා. අර මැක්කාගේ කතාව වගේ තමයි මුලින් මම මේ ගැන සඳහන් කරා. අහපව අපිට එතනට එන්න වෙනවා. හේතුව මොකද? බුරුම ජාතික හාමුදුරුවෝ වැඩිපුරම ලියලා තියෙන අභිධර්ම අට කතානේ. ඒ නිසා නැවත අපිට අභිධර්ම පැත්තට හැරෙන්න සිද්ධ වෙනවා. එතකොට අපි ඊළඟට කතා කරන්නේ බුරුම ජාතික හාමුදුරුවරු ලියපු අභිධර්ම ටීකා මොනවද කියලා. අපි තවමත් මේ කතා කරමින් ඉන්නේ ත්‍රිපිටක අට කතා වලට අදාළ ටීකා ග්‍රන්ථ පිළිබඳව බුරුමේ සම්පාදිත. කොට ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ බුරුම ජාතික හාමුදුරුවරු ලියපු අභිධර්ම ටීකාවන්.
මම අර මුලිනුත් කියවනේ බුරුමේ අභිධර්මයේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් තිබිච්ච බව දකින්න ලැබෙනවායි කියලා. ඒ විශේෂයෙන් පොළොන්නරු යුගයේ ලංකාවේ ඇතිවෙච්ච අභිධර්මයේ පිළිබඳව තිබූ උනන්දුව ලංකාවෙන් බුරුමයට ගියා. ලංකාවේ ඒක නැති වුණා. හැබැයි බුරුමේ එක දිගටම තිබුණා. බුරුම ජාතික හාමුදුරුවෝ ඒ නිසා අභිධර්ම අට කතාවලට ටීකා කිහිපයක්ම සම්පාදනය කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් බුරුම ජාතික හාමුදුරුවරු අතින් සම්පාදනය වෙච්ච ටීකා ග්‍රන්ථ දෙකක් අපිට හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. බුරුම ජාතික හාමුදුරුවරු අතින් රචනා වෙච්ච ටීකා ග්‍රන්ථ දෙකක් මූලික වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. අපි ඉස්සලා මේ පොත් දෙක නම් වශයෙන් හඳුනා ගමු. පළවෙනි එක තමයි මදු සාරත්ත දීපනි. මදු සාරත්ත දීපනි කියන නමින් හඳුන්වන අභිධර්ම ටීකාව ඉන් පළමුවෙන්න. මේ මදු සාරත්ත දීපනි ටීකාව රචනා කරන්නේ බුරුම රටේ රාමඤ්ඤ දේශයේ වාසය කරපු මහා ධම්ම රාජගුරු ආනන්ද කියන හාමුදුරුවෝ. මහා ධම්ම රාජගුරු ආනන්ද කියන හාමුදුරුවෝ තමයි මේ මදු සාරත්ත දීපනි ටීකාව රචනා කරන්නේ. එතකොට මේ හාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය මේ හාමුදුරුවෝ වාසය කරලා තියෙන රාමඤ්ඤ දේශේ. රාමඤ්ඤ දේශයත් ලංකාවත් එක්ක ගොඩක් සම්බන්ධ ප්‍රදේශයක්. ලංකාවේ තියෙන ඔය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය පිහිටුවන්න පැවිදි උපසම්පදාව අරගෙන ඉන්නේ මේ බුරුමේ රාමඤ්ඤ දේශයෙන්. ඒ වගේම ඉතිහාසයේ පටන් බුරුමේ රාමඤ්ඤ දේශයත් එක්ක අපි ගනුදෙනු කරලා තියෙනවා. යම් අවස්ථාවල විරසක වීම ආදියක් දකින්න ලැබෙනවා. යම් අවස්ථාවල බොහොම සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ රාමඤ්ඤ දේශයත් එක්ක ලංකාවේ තියෙන සම්බන්ධය බොහොම ඓතිහාසික එකක්. ඒ රාමඤ්ඤ දේශේ වාසය කරපු මහා ධම්මරාජගුරු ආනන්ද කියන හාමුදුරුවෝ තමයි මේ මදු සාරත්ත දීපනි ටීකාව රචනා කරන්නේ. කොට පොළොත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ මේ සම්බන්ධයෙන් මෙන්න මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා. බුරුම සාහිත්‍ය වංශයට අනුව බුරුමේ ගොඩාක් පොත්පත් ගැන හදාරනකොට පාදක කරගන්න නැත්නම් තොරතුරු ලබා ගන්න මූලාශ්‍රය විදිහට යොදා ගන්න කෘතියක් තමයි මේ බුරුම සාහිත්‍ය වංශය කියලා කියන්නේ. කොට බුරුම සාහිත්‍ය වංශ කෘතියට අනුව එහි සඳහන් වෙන බව බුද්ධදත්ත නායක හාමුදුරුවෝ පෙන්වා දෙනවා. මේ මදු සාරත්ත දීපනිය කියලා කියන්නේ මහානාම කියන හාමුදුරු කෙනෙක්ගේ කෘතියක් කියලා. මහානාම කියලා හාමුදුරු කෙනෙක් මදු සාරත්ත දීපනිය රචනා කරපු බවට තොරතුරු බුරුම සාහිත්‍ය වංශයේ සඳහන් වෙනවා කියලා බුද්ධදත්ත නායක හාමුදුරුවෝ කියනවා. හැබැයි ඒ මතය පිළිබඳව තවදුරටත් විචාරයට ලක් කරන බුද්ධදත්ත නායක හාමුදුරුවෝ පෙන්වා දෙනවා මේ කියපු අදහස පිළිගන්න බෑ. මොන අදහසද? මේ මහානාම කියන හාමුදුරුවෝ මදු සාරත්ත දීපනිය ලිව්වයි කියන අදහස පිළිගන්න බෑ. ඇයි හේතුව? මදු සාරත්ත දීපනියේ එන තොරතුරු අනුවම කියවෙන්නේ ඒක ආනන්ද කියන හාමුදුරුවෝ ලිව්වාය කියලා. මදු සාරත්ත දීපනියේ පැහැදිලිව කියවෙන තොරතුරු අනුව සඳහන් වෙන්නේ මදු සාරත්ත දීපනියේ කතුවරයා ආනන්ද කියලා හාමුදුරු කෙනෙක් කියලයි සඳහන් වෙන්නේ. එහෙම නැතුව මහානාම කියලා හාමුදුරු කෙනෙක් ගැන නෙමෙයි. ඒ නිසා බුද්ධදත්ත හාමුදුරුවෝ වැඩිදුරටත් කියනවා මේ බුරුම සාහිත්‍ය වංශයේ එන අදහස ඊතරම් පිළිගත හැකි එකක් නෙමෙයි. ග්‍රන්ථාගත තොරතුරු දිහා බලනකොට ඒක ආනන්ද හාමුදුරුවන්ගේ වගේ පේනවා. ඒ නිසා උන්වහන්සේ බුරුම සාහිත්‍යයට වඩා මේ මදු සාරත්ත දීපනියේ මෙන තොරතුර වඩා විශ්වසනීය හැටියට පිළිගන්න බවක් උන්වහන්සේගේ කෘතිය තුල අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊළඟට අභිධර්මය සඳහා නැත්නම් අභිධර්ම අට කතාවන් සඳහා අභිධර්ම අට කතා සඳහා රචනා වෙච්ච දෙවන
ටීකා ග්‍රන්ථයේ විදිහට බුරුම ජාතික හාමුදුරුවරු සම්පාදනය කරපු දෙවන ටීකා ග්‍රන්ථයේ හැටියට අපට හඳුනා ගන්න පුළුවන් මණිදීප ටීකා කියන කෘතිය. මණිදීප ටීකා කියන කෘතිය. මේක රචනා කාලය අරගෙන බැලුවොත් ක්‍රිස්තු වර්ෂ 1442 දී තමයි මේ කෘතිය රචනා වෙන්නේ. කියන්නේ 15 වෙනි ශතවර්ෂයේ 15 වෙනි ශතවර්ෂයේ තමයි මේ කෘතිය රචනා වෙන්නේ. මේ කෘතියේ රචකයා විදිහට තොරතුරු වාර්තා වෙන්නේ අරියවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවෝ. අරියවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවෝත් ලංකාවත් එක්ක ගොඩක් සහසම්බන්ධතා තිබිච්ච නැත්නම් ලාංකේය සහ බුරුම ශාසනික සහසම්බන්ධතාවලදී නිතර කියවෙන නාමයක් තමයි මේ අරියවංශ ධම්මසේනාපති හාමුදුරුවන්ගේ නාමයත්. එතකොට අරියවංශ ධම්මසේනාපති හාමුදුරුවෝ මණිදීප ටීකාව රචනා කරමින් බුරුම දේශයේ අභිධර්ම අටකතා සඳහා රචනා වූ දෙවන ටීකාවත් නිර්මාණය කරනවා ක්‍රිස්තු වර්ෂ 1442 දී. දැන් අපි මේ කතා කරපු තොරතුරු සියල්ල සම්පිණ්ඩණය කොට ගන්නකොට සම්පිණ්ඩණය කරලා ගත්තාම අපට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. මොකක්ද? බුරුම ජාතික හාමුදුරුවරු ලංකාවේ හාමුදුරුවරු තරම් විනය පිළිබඳව උනන්දුව දක්වලා නැහැ. ඒ වෙනුවට උන්වහන්සේලාගේ විනය සාහිත්‍යයට වඩා, ඒ කියන්නේ මේ උන්වහන්සේලා විනයගරුක නැහැ කියන කතාවක් නෙමෙයි, විනය සාහිත්‍යයට වඩා උන්වහන්සේලාගේ වැඩි සැලකීම, වැඩි උනන්දුව යොමු වෙලා තියෙන්නේ අභිධර්ම සාහිත්‍ය සම්බන්ධයෙන්. ඒක පේනවා සූත්‍ර පිටකයට අයත් අට කතා තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ අට කතා අතරින් එකම එක අට කතාවක දීඝනිකාය අට කතාවේ එක කොටසකට විතරයි ටීකාවක් බුරුමේදී සම්පාදනය වෙන්නේ. සමන්තපාසාදිකාවට අදාළව කොහෙත්ම ටීකාවක් බුරුමේ සම්පාදනය වෙන්නේම නැහැ. නමුත් අභිධර්ම අට කතාවන් වලට අදාළව අභිධර්ම අට කතාත්‍රය පදනම් කරගත් ටීකා ග්‍රන්ථ දෙකක්ම සම්පාදනය කරන්න බුරුම ජාතික හාමුදුරුවරු පෙළඹෙනවා. ඥානාභිවංශ මහා ධම්ම රාජගුරු ආනන්ද හාමුදුරුවොත් එවැගේම අරියවංශ ධම්මසේනාපති හාමුදුරුවොත් කියන මේ හාමුදුරුවරු දෙදෙනාම පිළිවෙලින් ටීකා ග්‍රන්ථ රචනා කරනවා. මදුසාරත්ත දීපනී සහ මණිදීප ටීකා කියන නමින්. ඉතින් ඔය පසුබිම ඇතුලේ පැහැදිලිව පේනවා වැඩි අවධානයක් බුරුම හාමුදුරුවරුන්ගේ යොමු වෙලා තිබුණේ අභිධර්ම සාහිත්‍ය දිහාවටයි කියන එක. ඒක තවදුරටත් අපිට තහවුරු කරගන්න පුළුවන් මේ පාඩමේ තව ඉස්සරහට යනකොට. දැන් ඔය කියපු ග්‍රන්ථවලට අමතරව ටීකා 3ක් ගැන කතා කරානේ. ඔය කියපු ටීකා ග්‍රන්ථ 3ට අමතරව ගත්තාම ටීකා ග්‍රන්ථ නොවුනත් තව ග්‍රන්ථ දෙකක් රචනා වෙලා තියෙනවා. ඇත්තටම මේක ටීකා ග්‍රන්ථ තියෙන තැනදීම, ටීකා ග්‍රන්ථ ගැන කතා කරන තැනදීම කතා කළොත් ඇරෙන්න වෙන කතා කළ හැකි තැනක් නැති නිසා මෙතනදීම කතා කළ යුතුයි කියලා හිතුවා. ඔය කියපු කෘති වලට අමතරව තව කෘති දෙකක් බුරුම සාහිත්‍යය අපිට දකින්න ලැබෙනවා. අත්තසාලිනී අත්ථ යෝජනා සහ සම්මෝහ විනෝදනී අත්ථ යෝජනා නමින් අත්ථ යෝජනා කියලා නම් කළ කෘති දෙකක්. අත්ථ යෝජනා. දැන් මේ අත්ථ යෝජනා කියන නාමය දිහා බලපුවාම ටිකක් අර ටීකා වලින් වෙන කාර්යභාරයට සමාන කාර්යභාරයක් මේ තුලනුත් සිද්ධ වෙන බව පේන්න තියෙනවා. ටීකා වලින් කරන්නේ ලීන අත්ථ
පද වන්නනානේ ලීනත්ත පද වන්නනා නැත්නම් ලීනත්ත වන්නනා ඔය වගේ එකක්නේ. සැඟවුණු පදවල අර්ථ දැක්වීම එහෙමත් නැත්නම් ගැටපද විවරණ දැක්වීම තමයි ටීකාවල කාර්යභාරය. අපට අර්ථ යෝජනා කියන එකනොත් වෙන්නේ යම් වචනවලට අර්ථ යෝජනා කිරීම. ඉතින් යම් තාක් දුරකට දෙකම එකක් නොවුනට ටිකක් කිට්ටු සම්බන්ධයක් තියෙන කාරණා දෙකක්. ඉතින් මේ කෘති දෙකත් ලියවෙන්නේ අභිධර්ම අට කතාවලට අදාළව. ධම්මසංගිනී අට කතාව හෙවත් අත්තසාලිනී අටුවාවට අදාළව ලියවෙන අත්ථ යෝජනාව තමයි අත්තසාලිනී අත්ථ යෝජනා කියලා නම් කරන්නේ. ඒ වගේම විභංග ප්‍රකරණයට අදාළව ලියවෙන සම්මෝහ විනෝදනී අට කතාව සඳහා රචනා වෙනවා කෘතියක් සම්මෝහ විනෝදනී අත්ථ යෝජනා කියලා. ඉතින් මේට අමතරව පොල්වත්තේ නායක හඳුරුවනම් කියනවා බොහෝ දුරට පංචප්පකරණ අට කතාවටත් පංචප්පකරණ අට කතාත්ථ යෝජනා කියලා කෘතියක් තියෙන්නට ඇතිය කියලා. බොහෝ වෙලාවට ඒක නෂ්ටප්‍රාය වෙන්නට ඇති කියලා තමයි උන්වහන්සේ හිතන්නේ. නමුත් මේ කෘති දෙක දකින්න ලැබෙන බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මෙහි කතුවරය අරගෙන බලනකොට බුරුම සාහිත්‍ය වංශය අනුව බැලුවොත් බුරුම සාහිත්‍ය වංශයේ කියවෙන පිළිවෙලට නම් මේ ග්‍රන්ථ දෙකේම රචකයා බවට පත් වෙන්නේ සිරිමංගල කියන හාමුදුරුවෝ. බුරුම ජාතික හාමුදුරු කෙනෙක්ෙත් සිරිමංගල කියන හාමුදුරු කෙනෙක් මේ කෘතියේ රචකයා බව තමයි බුරුම සාහිත්‍ය වංශය තුල සඳහන් වෙන්නේ. නමුත් ඒ මතය ਵਿਚාරයට ලක් කරන පොල්වත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ කියනවා මේ ග්‍රන්ථයේ එන තොරතුරු අනුව බලපුවාම මේක සිරිමංගල කියලා හාමුදුරු කෙනෙක් ලියපු බවක් පේන්නේ නැහැ. මේකේ රචකයා බවට පත් වෙන්න ඕනේ ඥානකිත්ති කියන හාමුදුරුවය කියන එක තමයි පොල්වත්තේ නායක හාමුදුරුවන්ගේ අදහස බවට පත් වෙන්නේ මේ සම්බන්ධයෙන්. උන්වහන්සේ ඒ සඳහා සාධක ඉදිරිපත් කරලා තියෙනවා උන්වහන්සේගේ කෘතිය තුල. ඒ වගේම සම්මෝහ විනෝදනී අත්ථ යෝජනාවත් ඒ අනුව මේ ඥානකිත්ති හාමුදුරුවන්ගේම කෘතියක් කියලා සලකන්න පුළුවන්. සහ පොල්වත්තේ නායක හාමුදුරුවෝ කියනවා බොහෝ විට පංචප්පකරණ අට කතාවටත් එහෙම අත්ථ යෝජනාවක් තියෙන්නට ඇති කියලා උන්වහන්සේ විශ්වාස කරන බව. කොට මේ අත්ථ යෝජනා කියන එක මේ අපිට ලාංකේය පාලි සාහිත්‍යය තුල කිසිසේත්ම දකින්න ලැබෙන එකක් නෙමෙයි. ලංකා පාලි සාහිත්‍යය තුල අපිට අත්ථ යෝජනා කියලා කෘති විශේෂයක් එහෙම දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේක ටීකා ග්‍රන්ථත් ඇතැම් විට ඇසුරු කරගෙන වෙච්ච නිර්මාණයක් වෙන්න පුළුවන්. මටත් මේ අත්ථ යෝජනා ග්‍රන්ථයක් කියවන්න හම්බෙලා නැහැ. ඒක නිහතමානීව කියන්න ඕනේ. බොහෝ වෙලාවට අර ටීකා ග්‍රන්ථවල ආభాසයත් එක්ක පාලි සාහිත්‍යයට බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා අභිනවයෙන් එකතු කළ අංගයක් හැටියට අපිට මේ අත්ථ යෝජනා කියන අංගය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් උන්වහන්සේලා එකතු කරන්නේ අභිධර්ම අට කතාවන්ට අදාළව. මේවායි කාර්යභාරය බොහෝ දුරට ටීකා ග්‍රන්ථවලට සමාන කාර්යභාරයක් මේ ග්‍රන්ථවලිනුත් සිද්ධ වෙනවාය කියලා හිතන්නට පුළුවන්කම තියෙනවා. ඒ ග්‍රන්ථවල නම සහ ඒව සකස් වෙන ස්වභාවය අනුව. කොහොම නමුත් මේ විදිහ අත්ථ යෝජනා කියලා ග්‍රන්ථ දෙකක් අභිධර්ම අට කතා සඳහා එකතු කරලා තියෙනවා බුරුම ජාතික හාමුදුරුවෝ. එහෙම කෘති අපිට ලංකා සාහිත්‍යය තුල නැත්නම් ලංකාවේ ලියවිච්ච පාලි සාහිත්‍යය තුලේ දකින්න හම්බෙන්නේ. ඒ නිසා මේක ටිකක් විශේෂ අවස්ථාවක්සේ සලකන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔය දක්වා අපි ඔය කතා කරපු කෘති ටික පොත් පහක් ගැන කතා කරා.
සූත්‍ර පිටකයට අදාළව දීඝ නිකායේ අට කතාව වන සුමංගල විලාසිනියේ පළමු කොටස හෙවත් සීලක්කන්ද වග්ග වර්ණනාවට අදාළ කොටස සඳහා අභිනව ටීකාවක් සම්පාදනය කරනවා ඥානාභිවංශ ධම්මසේනාපති හාමුදුරුවෝ සාදු විලාසිනී කියලා. විනය අට කතාව හෙවත් සමන්ත පාසාදිකාව සඳහා එම ග්‍රන්ථ රචනා වෙලා නැහැ. අභිධර්ම අට කතාවන් සඳහා පොදුවේ අනුටීකා දෙකක් අභිනවයෙන් රචනා කරනවා බුරුම ජාතික හාමුදුරුවරු. එවැගේම අත්ත යෝජනා නමින් හඳුන්වන කෘති දෙකක් ධම්මසංගණී අත්ත යෝජනා සහ සම්මෝහ විනෝදනී අත්ත යෝජනා කියන නම් වලින් පාලි සාහිත්‍යයට එකතු කරනවා. ඔය සියල්ලම අපිට ගන්න වෙන්නේ අත්ත යෝජනා දෙක හැරුණාම අනිත් කෘති තුනම ත්‍රිපිටක අට කතා විෂයෙහි සම්පාදනය වූ ග්‍රන්ථ හැටියට. හැබැයි බුරුම ටීකා සාහිත්‍යයෙහි ප්‍රබලත්වය අපට පේන්නේ, ව්‍යාප්තිය අපට පේන්නේ ඔතනදී නෙමෙයි. ත්‍රිපිටක අට කතාවන්ගෙන් පරිබාහිර නමුත් ත්‍රිපිටකයට අදාළ විෂයන් පදනම් කොටගෙන ලියවුණු ටීකා පිළිබඳව අධ්‍යයනය කරනකොට තමයි බුරුම ටීකා සාහිත්‍යයේ පෘතුලත්වය, විශාලත්වය, ව්‍යාප්තිය අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතෙන්ද විශේෂයෙන් බුරුම ජාතික හාමුදුරුවරු නෙත්ති ප්‍රකරණයට ටීකා ග්‍රන්ථ දෙකක්, නෙත්ති අභිනව ටීකාව සහ නෙත්ති පුරාණ ටීකාව විදිහට ටීකා ග්‍රන්ථ දෙකක් නෙත්ති ප්‍රකරණයට රචනා කරනවා. ඒ වගේම අනිත් ප්‍රකරණ ග්‍රන්ථ හැටියට ඊළඟට සංග්‍රහ ග්‍රන්ථ වලට අදාළව ගත්තාම සංග්‍රහ ග්‍රන්ථ විශාල ප්‍රමාණයකට උන්වහන්සේලා ටීකා සම්පාදනය කරනවා. එතනදිත් උන්වහන්සේලා ටීකා සම්පාදනය සඳහා තෝරාගන්නේම අභිධර්මයට අදාළ සංග්‍රහ ග්‍රන්ථම තමයි. ඒකත් විශේෂයි. ත්‍රිපිටක විෂයට සම්බන්ධ කෘතිවලට ලියවුණු ටීකා ගැන අධ්‍යයනය කරනකොට අර ඉස්සෙල්ලා අපි කතා කරපු ටීකා වලට අමතරව තවත් ටීකා විශාල ප්‍රමාණයක් බුරුම ජාතික හාමුදුරුවරුන්ගේ අතින් ලියවෙලා තියෙන බව පේනවා. ඒ ග්‍රන්ථ අතරින් අභිධර්ම පිටකයට අදාළ නැත්නම් අභිධර්ම විෂයට අදාළ කෘති තමයි බහුලව තියෙන්නේ. ඒ අතරිනුත් වඩාත් ප්‍රකටයි අභිධම්මාවතාරය සහ අභිධම්මත්ත සංග්‍රහ කියන මේ කෘති දෙකට ලියවෙච්ච ටීකා ප්‍රමාණය වඩා ප්‍රමාණාත්මක අතින් ගත්තහම වඩා වැඩි කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් එහෙම ඔය කෘති වලට අදාළව අභිධම්මත්ත සංග්‍රහයට අදාළව ලංකාවෙත් ලියවෙනවන් ටීකාවන්. මේකට අදාළව මේ සිංහල භාෂාවෙන් පුරාණ ටීකාවක් ලියනවා දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ. උන්වහන්සේගෙන් පස්සේ උන්වහන්සේගේ ශිෂ්‍ය ශාරිපුත්‍ර හාමුදුරුවෝ සිංහල භාෂාවෙන් සන්නයක් ලියනවා. ඒ සන්නයෙන් පස්සේ මගේ මතකයේ හැටියට සුමංගල මහා සාමිතුමා වගේ තමයි මතක. කාශ්‍යප හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක්ම අභිධම්මත්ත සංග්‍රහයට පාලි ටීකාවකුත් රචනා කරනවා. හැබැයි එතනින් පස්සේ අභිධම්මත්ත සංග්‍රහයට ටීකා ග්‍රන්ථ රචනා වෙනවා බුරුම දේශයේ පරමත්ත දීපනී කියන නමින් ටීකා ග්‍රන්ථයක් රචනා වෙනවා. ඒ ටීකා ග්‍රන්ථය රචනා කරන්නේ ඥානදජ කියන හාමුදුරුවෝ. ඥානදජ මහාතේර කියන නමින් හඳුන්වන හාමුදුරුවෝ. ඥානදජ මහාතේර කියන නමින් තමයි උන්වහන්සේ හඳුන්වන්නේ. එහෙමත් නැත්නම් උන්වහන්සේට තව නමක් දක්වලා තියෙනවා පොල්වත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ. ඉතින් මේවා ටිකක් අපිට ආගන්තුක නම් ලෙතිෂයාඩෝ කියලා නම් කරලා තියෙනවා. මගේ උච්චාරණය හරියට දන්නේ නැහැ. ඒකද බුරුම භාෂාව ගැන හෝ වචන ගැන මට එච්චර අවබෝධයක් නැහැ. තියෙන පද පිළිවෙලට කිව්වේ
ලෙතිෂයාඩෝ හෙවත් ඥාන ධජ කියන හාමුදුරුවෝ මේ අභිධම්මත්ත සංග්‍රහය සඳහා ටීකාවක් සම්පාදනය කරපු බව සඳහන් වෙනවා. ඊට අමතරව ගත්තහම මේ අභිධම්මත්ත සංග්‍රහයට ඊටත් පසු කාලීනව විවිධ ටීකා ග්‍රන්ථ බොහෝමයක් රචනා වෙලා තියෙන බව, අනු ටීකා රාශියක් රචනා වෙලා තියෙන බව දකින්න පුළුවන්. ගොඩාක් ලංකාවටත් වඩා බුරුමේ තුල ජනප්‍රියත්වයට පත් වූ කෘතියක් තමයි අභිධම්මත්ත සංග්‍රහය කියලා කියන්නේ. ඊළඟට අභිධම්මාවතාරයට අදාළව ගත්තහමත් අභිධම්මත්ත සාරයට අදාළව ඒ විදිහෙම ටීකා ග්‍රන්ථ රාශියක් ලියවිලා තියෙනවා. මේ අභිධම්මත්ත සංග්‍රහයට අදාළව ඊට අමතරව තව මනිසාර මංජුසා කියලා කෘතියක් රචනා වෙලා තියෙනවා. මහා අරියවංශ හාමුදුරුවන්ගේ රචකත්වයෙන් මහා නරපති සිටු රජතුමාගේ කාලේ රචනා වුණු කෘතියක්සේ එය සලකනු ලබනවා. ඊට අමතරව දැන් මේ අභිධර්මයට තමයි වැඩිම ටීකා ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා වෙලා තියෙන්නේ. නමුත් අභිධර්මයට විතරක්ම කියලා කියන්න බෑ. මොකද ඔය පරිත්ත ටීකාව පිරිත් වලටත් ටීකාවක් රචනා කරලා තියෙනවා, පරිත්ත ටීකාව කියලා. එතකොට මේ පරිත්ත ටීකාව රචනා කරන්නේ තිලෝකාලංකාර කියන හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් විදිහට කටයුතු කරපු තේජෝදීප කියන හාමුදුරුවෝ. තේජෝදීප කියන හාමුදුරුවෝ තේජෝදීප කියන හාමුදුරුවෝ රචනා කරනවා පරිත්ත ටීකාව. මේක අභිධර්ම විෂයෙන් වෙන් වූ කෘතියක්, පරිත්ත ටීකා කෘතිය. එතකොට එහෙමවත් ලියවිලා තියෙනවා, නැත්තේ නැහැ. පරිත්ත ටීකාව රචනා කරන්නේ තේජෝදීප කියන හාමුදුරුවෝ. හරි ලස්සන කතාවකුත් කියවෙනවා උතනදී. මේ තේජෝදීප හාමුදුරුවන්ගේ ගුරුවරයා තමයි තිලෝකාලංකාර කියන හාමුදුරුවෝ. ඉතින් මේ තිලෝකාලංකාර කියන හාමුදුරුවෝ කුඩා කාලයේදී උන්වහන්සේට හිතෙනවා මේ සිවුරු ඇරලා යන්න ඕනේ කියලා. දැන් බුරුමේ වර්තමානයේ ගත්තොත් එහෙම වර්තමානයේ බුරුමේ සහ තායිලන්තයේ කියන රටවල් දෙකේම තියෙන සම්ප්‍රදාය ගත්තොත් ඒ රටවල් වල හරි සාමාන්‍ය දෙයක් සිවුරු හැර යාම කියන එක. සහ කාලයක් පැවිදි වී සිටීම කියන එක එම සම්ප්‍රදාය තුළ වර්තමානයේ ගත්තාම ඒ සම්ප්‍රදාය ඇතුලේ බොහෝ දේවල් වලට සුදුසුකමක්සේ සලකන සම්ප්‍රදායක් තමයි තියෙන්නේ. ඉතින් ඉස්කෝලේ ළමයි වුණත් නිවාඩු කාලෙට ගෙනිහිල්ලා මහාන කරලා ඊට පස්සේ ආපහු ඉස්කෝලේ පටන් ගත්තාම සිවුරු අරවලා ඉස්කෝලේ යවන එහෙම සම්ප්‍රදායක් තමයි බුරුමේ තුල වර්තමානයේ තියෙන්නේ. තාවකාලික පැවිද්ද කියන එක බුරුමේ තායිලන්තයේ කියන රටවල් වල හරි සාමාන්‍ය දෙයක් වර්තමානයේ. හැබැයි අතීතයේ එහෙම නෑ කියන එක තමයි මේකෙන් පේන්නේ මේ කියන කතාවෙන්. මේ කතාවේ කියනවා මේ ඔය තිලෝකාලංකාර හාමුදුරුවෝ පොඩි කාලේ සිවුරු ඇරලා යන්න හිතිලා සීකුහුන් කියන චෛත්‍ය ළඟ තමන්ගේ යාළුවන්ට කියලා ගිහි යාළුවන්ට කියලා ඇඳුම් ටික අර එහෙම ගෙන්නගෙන ඔක්කොම කරලා ගෙන්න ගන්න සූදානම් වෙලා අන්තිමට හිතන අවසාන වතාවට ගිහිල්ලා චෛත්‍ය වැඳලා આવොත් හොඳයි කියලා ජේතවන කියන පන්සල බුරුමේ තිබුණ ජේතවන කියන පන්සල අසල තිබිච්ච සීකුන් කියන චෛත්‍ය වැඳලා આવොත් හොඳයි කියලා චෛත්‍ය ගාවට ගිහිල්ලා මෙයා වඳින්න යනකොට මෙයාට පේනවා එක තරුණ කාන්තාවක් මල් පූජා කරන ගමන් නැත්නම් බුදුන් වඳින ගමන් ප්‍රාර්ථනාවක් කරනවා. මොකද්ද කරන ප්‍රාර්ථනාව? මේ පිනෙන් මට කවදාවත් සිවුරු ඇරපු කෙනෙකුගේ භාර්යාව වෙන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පස්සේ ඉතින් මේ හාමුදුරුවෝ අහනවා ඇයි ඔයා එහෙම ප්‍රාර්ථනා කළේ කියලා. ඊට පස්සේ මෙයා ඒකට කරුණු පැහැදිලි කරනවා. පැවිදි බවට පත් වෙලා ඉන්න අය කියලා කියන්නේ අනුන් දෙන සිව්පසයෙන් යැපෙන අය. ඒගොල්ලන්ට මහන්සියලා වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. කැමති නම් තමන් ඉගෙන ගන්න පුළුවන්, නැත්නම් නිකා ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් මේ ගිහි ගෙදරට ආවට පස්සේ ගිහියන්ගේ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම එන කෙනෙක් කවදාවත් මගේ ස්වාමියා වෙන්න හොඳ නැහැ කියලා ඔහම
විස්තරයක් තියෙනවා ඒ කතාවේ. ඔබ වහන්සේලා කියවලා බලන්න බුදුදත්ත හාමුදුරන්ගේ පොතේ තියෙනවා. පස්සේ ඔය සිදුවීමත් එක්ක උන්වහන්සේට අර සිවුරු හරයාමේ ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා ඉන්නකොට එයාගේ යාළුවෝ ටික ඇවිල්ලා අර ගිහි ඇඳුම් ටික ගෙනහල්ලා දීලා කියනවා "අය ඔබ වහන්සේ සිවුරු ඇරලා යන්නේ නැද්ද?" කියලා ඇහුවට පස්සේ හාමුදුරුවෝ කියනවා "දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට ඔළුවට පොල්ලකින් ගහලා සිවුරු ඇරලා යන්න කිව්වත් මම සිවුරු ඇරලා යන්නේ නැහැ" කියලා ඔහොම කතාවක් සඳහන් වෙනවා. එතකොට අපිට ඒකෙන් පේනවා මේ වර්තමානයේ බුරුමේ තියෙන සම්ප්‍රදාය නෙමෙයි අතීතයේ තිබිලා තින්නේ කියන එකත් ඒ තුල දකින්න පුළුවන්කම තිබෙනවා. කොහොම නමුත් ওই විදිහේ ටීකා ග්‍රන්ථ රාශියක් බුරුම ජාතික භික්ෂුන් වහන්සේලා විසින් පාලි ටීකා සාහිත්‍යයට එකතු කරලා තිබෙන බව අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අපි කතා කරපු කාරණා ඇත්තටම යම් සම්පින්ඩනයක් විදිහට සාරාංශයක් විදිහට තමයි මේ කාරණේ කතා කරේ. එහෙම නැත්නම් ගොඩාක් විස්තර තියෙනවා බුරුම සාහිත්‍යයට අදාළව ටීකා ග්‍රන්ථ සම්බන්ධයෙන් කතා කළ යුතු. ඒ ඔක්කොම අපිට කතා කරන්න බෑ මේ වගේ පාඩමකදී. ඒක නිසා ඒ අපි කතා නොකරපු කරුණුත් එකතු කරගෙන කතා කරපු කරුණු අනුසාරයෙන් ඔබ වහන්සේලා පොඩි අභ්‍යාසයක් විදිහට මෙන්න මේ වගේ වැඩක් කරන්න කියලා මම ඔබ වහන්සේලාට යෝජනාවක් විදිහට කරනවා. ඒ තමයි පාලි ටීකා ග්‍රන්ථ සම්පාදනයෙහිලා බුරුම භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය කෙබඳුදැයි පරීක්ෂා කරන්න. පාලි ටීකා ග්‍රන්ථ සම්පාදනයෙහිලා බුරුම ජාතික භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය කෙබඳුදැයි පරීක්ෂා කොට බලන්න කියන මෙන්න මේ මාතෘකාව යටතේ සාමාන්‍යයෙන් ප්‍රමාණවත් පිළිතුරක් ගොනු කරලා ඔබ වහන්සේලාගේ ආචාර්ය ස්වාමින් වහන්සේලාට හෝ ආචාර්ය භවතුන්ට පෙන්නලා ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගෙන සකස් කරගන්න කියන සිහිපත් කිරීමත් අවසාන වශයෙන් සිදු කරමින් අද දවසේ අපේ පාඩමත් ඒ වගේම ටීකාචාර්යවරු සහ ඔවුන්ගේ කෘති පිළිබඳ පාඩමත් මෙතනින් හමාර කරනවා. ඊළඟ දවසේ තවත් අලුත් පාඩමකින් හමු වීමේ බලාපොරොත්තුව ඇතිව අපි සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං චිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය